කාබෝහයිඩ්‍රේට් ගැන ඉගෙනගෙන ඉවරයි. ලිපිඩ ඉගෙනගෙන ඉවරයි. අද තියෙන්නේ මොනවද? ප්‍රෝටීන් තියෙන්නේ. ප්‍රෝටීන් මෝටීන් නෙමෙයි ඈ. මදුරුවන්ට ගහන ඒවා එහෙම නෙමෙයි නැත්තයි දැන් මෝටීන් කියලා. ප්‍රෝටීන් එතකොට තිසුම් කියවුවා, තිනුලි කියවුවා, පියුමි කියවුවද? නෑ නේද? පියුමි කියවුවද? නෑ. ඔව් සර්. සිතුන් කියුවේ නෑ නේද පුතේ? සිතුන් ප්‍රෝටීන වල ඡේද කියවන්න පුතේ හයියෙන් කියන්න පුතේ හැබැයි ඈ. අර හයියෙන් කෑ ගහලා කියන්න. සිතුන් සත්වමය ආහාර මෙන්ම ඇතැම් ශාකමය ආහාරවලද ප්‍රෝටීන් අඩංගු වේ. ප්‍රෝටීන් ශරීරය වර්ධනය සඳහා අවශ්‍ය වන අතර ගෙවී යන පටක අලුත් වැඩියා කිරීමද සිදු කරනු ලැබේ. ඕක තමයි ප්‍රධාන වශයෙන් නාන්නේ. ප්‍රෝටීන වල ප්‍රධාන කෘත්‍යය මොකද්ද? එකක් තමයි පුතේ ශරීරය වර්ධනය කරන එක. අනිත් එක තමයි ගෙවිලා යන පටක කොටස් මොකද කරන්නේ පුතේ? අලුත් වැඩියා කරන්නේ නේද? ඒක තමයි ප්‍රධාන වශයෙන් කරන්නේ. හරි. එතකොට ශාකමය ප්‍රෝටීනක් තියෙනවා, සත්වමය ප්‍රෝටීනක් තියෙනවා. විශේෂයෙන් legumes කියන ඒවා. රනිල කුලයේ ශාක වගේ දේවල් මත යැපෙනකොට පුතේ අනිවාර්යෙන් ප්‍රෝටීන් එකකට හොඳට හම්බ වෙනවා. මුං, කව්පි, කඩල, බෝංචි, මෑ. පොළවල ප්‍රෝටීන් නැහැ. පොළවල කොහොමද ප්‍රෝටීන් තියෙන්නේ? කවුද? උයලා කනකොට තමයි මම කිව්වේ කොහොමද ප්‍රෝටීන් තියෙන්නේ? කියන්නකො බලන්න ඒවා ප්‍රෝටීන් තියෙන ඒවා. කන්නේ ඒවා කනිජ ලවණ විටමින් වගේ දේවල් තියෙනවා. හරි. ඉතින් ප්‍රෝටීන් නැහැ තමයි ඒවා අනිත් ඒවා ලැබෙනව නේද? එහෙනම් බත් වල ප්‍රෝටීන් නැහැ නේ. ඇයි බත් කන්නේ? මටත් අහන්න තියෙන එකයි. ඇයි බත් කන්නේ? කාබෝහයිඩ්‍රේට්. අන්න හරි කාබෝහයිඩ්‍රේට් ලබා ගන්න. මොනවා හරි පෝෂක සංඝටකයක් ලබා ගැනීම උදෙසා හෝ රසන ආහාර පිනවීම උදෙසානේ අපි මේ කෑම කන්නේ. පෝෂක සංඝටක කතාවද යටට ගිහිල්ලා රසන ආහාර පිනවීම කියන උඩට ඇවිල්ලානේ තියෙන්නේ. ඈ? ඔව්. ඇත්තටම මේ සමහර දේවල් දැන් මේව කියනවා. මොනවද දැන් අපි නිකමට කියමු. නුවන් අකමැති කෑමක් කියනවා මොනවද? කකලදී. කරවිල. දැන් කරවිල ගුණදායකයිනේ මොනවටද දන්න කවුරු හරි කියන්නේ කරවිල ගුණදායකයිද? පිළිකා වලට. පිළිකා නාශකයි. සීනි, දියවැඩියා, සීනි සාමාන්‍ය දියවැඩියා තත්ත්ව පාලනයේද? දැන් එතකොට නුවන් කියනවා මේ මම අද කරවිල උයලට මම නම් කරවිල කන්න ආස නැහැ. අන්න ඒකනේ පුතේ මං කියන්නේ රුචිකත්වය කියලා කියන්නේ. රුචිකත්වයනේ. බැරි නම් අපි පෝෂණ සංඝටක ගැන නෙමෙයි කල්පනා කරන්නේ. මොකක් ගැනද අපි කල්පනා කරන්නේ? අපේ පෞද්ගලික නේද? පොදු අභිමාර්ථය නෙමෙයි පෞද්ගලික අභිමාර්ථය අනුව රුචිකත්වයට අපි මුල් තැන දෙන්නේ. කෑම රුචිකත්වය. අපි කට්ටියක් හෝටලයකට ගියාම කියනවා ඔයා මොනවද කන්නේ? ඈ පාන්ද කන්නේ. මම නම් පාන් බෑමයි දියප්ප කනවා. එහෙම වෙලා නැද්ද කියන්නකො. ඒතර කවුරු හරි කියනවා බෑ මචං මට නම් බත් ටිකක් කන්න ඕනේ. එහෙම කියනව නේද නැද්ද කියන්නකො. එක එක්කෙනාගේ අභිමතාර්ථ නේ. කෑම ගැන තියෙන අභිමතාර්ථ. හරි. පොඩකි. කවුද සිතුක කියන්න පුතේ අමතර දැනුම හයියෙන් කියන්න ඊට යටින් තියෙන මිනිස් මොළයෙන් 80%ක් පමණ වර්ධනය වන්නේ මව් කුස තුළ පිළිසිඳ ගැනීමේ සිට දරුවා ඉපදී වයස අවුරුදු 2ක් පමණ වන කාලය තුලය. මේ නිසා ගැබිණි මවගේ ආහාරයේ ප්‍රෝටීන් ප්‍රමාණවත් පරිදි තිබිය යුතුය. අන්න හරි. එතකොට මිනිස් මොළයෙන් 80ක් විතර අම්මගේ ගර්භාෂය ඇතුළේ ඉන්න කාලේ ඉපදලා අවුරුදු 2ක් විතර යනකම් තමයි මේව වර්ධනය වෙන්නේ. ඕගොල්ලෝ මේව වර්ධනය වෙලා නැද්ද දන්නේ නැහැ. පොඩ්ඩක් කල්පනා කරලා බලන්න. හරි? එතකොට මේකට ඉතාමත් වැදගත් වෙන දෙයක් තමයි මව ඒ කාලය තුලදී ප්‍රෝටීන ලබා ගැනීම. හැබැයි මෙහෙම එකක් තියෙනවා. මස් මාළු කන්නේ නැති අම්ම කෙනෙක් නම් කුමන හෝ ආකාරයකින් ශාකමය ප්‍රෝටීන වලින් හරි මේක සපුරා ගන්න ඕනේ. නැත්තම් දරුවාගේ මොළයට හොඳ නැහැ. දරුවාගේ මොළේ ක්‍රියාකාරීත්වයට හොඳ නැහැ. තේරුණාද? හරි. සමහරින් බලන්න මස් මාළු කිලිවිත්තර ඒ වගේ දේවල් කන්නේ නැති අය. හරි. ඒ කියන්නේ මෙහෙමනේ පුතේ අපේ තියෙන්නේ ආහාර ගැන දැන් මේක කිව්වට පස්සේ මට උනත් බනි. හරක් මස් කන්නේ හැබැයි හාල් මැස්සු කනවා. නෑ මම මේ කියන්නේ බොරුද කියන්නද? හරම් මස් කන්නේ හාල් මැස්සු කනවා. ඌරු මස් හොඳ නෑ කරවල කනවා. දැන් හාල් මැස්සෝ කියන්නේ සතෙක්ද නැද්ද කියන්නකෝ?
එක සැරේට හාල් මැස්සෝ කීයක් විතර කනවද දන්නේ නැහැ නේ. කනකොට නිකන් මම නිකන් ආන්නේ. 10ක් 20ක් 25ක් එම් වෙන්න පුළුවන්. හරම් මස් කියන එක මම මේක සාධාරණීකරණය කරනවා නෙමෙයි. එක සතෙක්ගේ කොටස් විශාල ප්‍රමාණයක් කන්නේ. හරකක් පව්, ඌරක් පව්, කුකුලක් පව්, හාල් මැස්සක් පව්, සාලයක් පව්, දැල්ලක් පව්, ඉස්සක් පව්. ඒක මතක තියාගන්න. එහෙනම් අවංකව සුපිරියට full vegetarian වෙන්න. එහෙමයි ඉන්නවා. full vegetarian නයි ඉන්නවනම් රෙස්ටෝරන්ට් දාන්න බලන්න. අන්නේ respect කරන්න ඕනේ. බාගෙට vegetarian වෙලා ඕනේ ඔව් අපි chicken කන්නේ හැබැයි අපි මාළු තමයි කන්නේ. ඒව මේ බොළඳ වැඩ. සනීෂ මස් මාළු ඒව කිසි දෙයක්ම කන්නේ නැද්ද සනීෂ? හාල් මැස්සෝ මේව මොකක්වත් කන්නේ නැද්ද? හොඳයි ඈ. අන්න හරිය හොඳයි ඈ. හාල් මැස්සෝ මාළුට කොහොමද කන්නේ? අනේ ඇහෙන්නේ නැහැ පුතේ. අයියෙන් කියන්න මේ කියන එක ඇහෙන්නේ නැහැ. හාල් මැස්සෝ මාළුවේ කන්නේ නැහැ බිත්තරයි. කන්නේ නැහැ. එතකොට chicken කනවද පුතේ ඔයා? ඔව්. එයකෝ මරු vegetarian නේ. අන්න දැක්කද? අන්න vegetarian. අන්න නියම vegetarian දැක්කද? එයා සර්වභක්ෂිකයි. පුතේ half vegetarian නේ. හරි. මම නම් මාළු මුකුත් කන්නේ නැහැ. මම නම් මාළු මුකුත් කන්නේ නැහැ. මාස් චිකන් උත් කන්නේ. හරි. එතකොට මතක තියාගන්න අවශ්‍ය ප්‍රෝටීන ලැබෙන්නේ ඒ ආකාරයට. මෙන්න ප්‍රෝටීන් බහුල ආහාර ටිකක් පෙන්නලා තියෙනවා. බිත්තර තියෙනවා, සෝයා තියෙනවා. එතකොට සෝයා ඇසුරින් අදපු නේද? සෝයා මීට් ඒ වගේ දේවල් තියෙනවා. මාළු තියෙනවා, කරවල තියෙනවා, මස් තියෙනවා. ඊට පස්සේ තව වගුවක් තියෙනවා. ඒක කියවන්නේ කවුද දන්නවද? නුවන්. හයියෙන් කියන්න ඕන නුවන් හැබැයි ඈ. අන්න හරි. කිලෝග්‍රෑම් එකක් සඳහා. එතකොට ඒ කිලෝග්‍රෑම් එකක් සඳහානේ පුතේ ඕගොල්ලෝ ඇඟේ බරෙන් ඕක වැඩි කරගන්න ඕන. දැන් ඕගොල්ලෝ වයස උතර නෑ හැබැයි. 8යි 16යි අතර නම් ඒ අගයක් මැද අගයක් කරන් කිලෝග්‍රෑම් එකකට මෙච්චරයි. එතකොට කිලෝග්‍රෑම් 30ක කෙනෙක් නම් ඔය අගේ 30න් වැඩි කරන්න. අවශ්‍ය ප්‍රමාණය තමයි නිකන් දාලා තියෙන්නේ. අපි ප්‍රෝටීන් බහුල ආහාර තව දීලා තියෙනවා. දඹල කන්නලු, කඩල කන්නලු, කිරිවල තියනවලු පරිප්පු හතු. හතු කියන්නේ තොඳ ප්‍රෝටීන හා තන්තු අඩංගු ආහාරය. හතු කියන්නේ සතෙක් තමයි. ඉතින් අයි දිලීර වල ලිංගික අවයවය. ඉතින් ගස් කෑවත් පව් තමයි ඈ. ඊළඟට සේකන්නේ නොකාව ඉන්න වෙන්නේ. ඊළඟට මැරෙන්න තමයි වෙන්නේ අන්තිමට. පුතේ අන්තිමට මැරෙන්න තමයි වෙන්නේ. හරි. අපි ලියමු. අන්න. ලියමුද සාමාන්‍ය පාටි? ඔව්. ලියමු. ශරීරයේ වර්ධනය සඳහා ප්‍රෝටීන් කියලා ලියලා තියෙන පුතේ මට කියන්න අමතක වුණා. ඒ කැපිටල් C ප්‍රෝටීන් දිනේ දාන්න. ශරීරය වර්ධනය සඳහා දේහයේ ගෙවී යන පටක ශරීරයේ වර්ධනය සඳහා දේහයේ ගෙවී යන පටක අලුත් වැඩියාව සඳහා මම කියන මං ගේ ඇතුලේ ඉන්න මාස් දාන්න ඕනේ නැහැ. මං ගේ ඇතුලේ ඉන්න මාස් ඕනේද පුතේ? මට මේ මගේ ගෙදරට අදාළ නැහැ පුතේ මගේ වත් ඇතුලේනේ. ඉතින් සයිනේ සයිගවත් කියලා කියන්නේ. එතකොට අපේ ගියේ කියන්නේ. ඔය දෙන්න ඒ සූම් වලින් එන්න නැතෝ ඔය දෙන්න පන්ති ආවේ. දැන් අනිත් ළමයි ඔක්කොම සූම් ඉන්නේ. මං කිව්වේ නෑ. මේගොල්ලෝ කියන්නේ ඒගොල්ලන්ට මම පන්ති එන්න කිව්වා කියලා. අනිත් අයටත් එන්නේ. දැන් මෙතන මේ උඩ ඉඳන් ගත්තාම
දැන් කවුද අසිත ඉන්නවා රුසද ඉන්නවා මෙත්ම ඉන්නවා කවිෂ්ක ඉන්නවා එන ඒගොල්ලන්ටත් එන්න කියන්න එපා එන්නේ අන්න දැක්කද පුතේ අන්න හරි කුඩු ගහන මිනිහා මිස්සේ කොරෝනා බෝ කරන්න හදන්නේ. බෝ කරන්න හදන්නේ පුතේ බෝ කරන්න හදන්නේ දැක්කද බෝ කරන්න විතර නෙවෙයි සර් පොලිසිය අල්ලන් යන්න නැත්නම් වැඩේ කරන්න හදන්නේ. දුෂ්ට චේතනාව හරි ලියමු පටක අලුත් වැඩියාව සඳහාද ප්‍රෝටීන වැදගත් වේ ශාකමය ප්‍රෝටීන මෙන්ම අලුත් වැඩියාව සඳහා ඉඩ තියන්න පුතේ මතක නැහැ ශාකමය ප්‍රෝටීන මෙන්ම සත්වමය ප්‍රෝටීනද එක් ආහාර වලින් ලබා ගැනීමේ හැකියාවක් පවතී. මේ ප්‍රෝටීනද එක් ආහාර වලින් ලබා ගැනීමේ හැකියාවක් පවතී. පුතේ ඔය අමතර දැනුම ලියන්න ඉඩ තියන්න. ඔය අමතර දැනුම ලියන්න. 89 පිටුවේ තියෙන අමතර දැනුම. මිනිස් මොළය හරි ඊට පස්සේ මම මේ කියන දේවල් ටික අලවන්න ඉඩ තියන්න. ඒක පස්සේනේ පුතේ කලවන්නේ. හරි අපි අලවමු බිත්තර සෝයා බෝංචි සෝයා බෝංචි මම කියලා සෝයා ඊට පස්සේ මස් මාළු කරවල කිරි දාන කිරි වල රූපයක් මොකක් හරි කිරි වල රූපයක් දාන්නකො හරි ඊට පස්සේ හතු හොඳයි නැත්නම් එහෙම වෙනසක් නැහැ පරිප්පු මාව කට්ටරාවේ මොකද්ද කරේ? පොඩක් ඉන්නකො පුතේ බලාගෙන හතු හරි ඇති ඔව් කියන්න සාමාන්‍යයෙන් බදිනකොට එහෙම යමක තියෙන මේ ගුණ ඉතාමත් ඵලදායීතාවයෙන් ලැබෙන්නේ නැහැ. ඊට පස්සේ ඊළඟ අමතර දැනුම ලියන්න ඉඩ තියන්න. ඊළඟ වගුවක් ගහන්න ඕනේ ඒකේ. අමතර දැනුමේ වගුවක් ගහන්න ඕනේද? නේද පුතේ ගහන්න වෙනව නේද? හරි. අර කට් වෙලා ආපු එක්කෙනා කියනවා කොතනින්ද කට් උනේ කියලා. එතකොට කියන්නම් කොච්චර ඉඩ තියන්න ඕනද කියලා. ආහාර වලින් ලබා ගැනීමේ හැකියාවක් පවතී කියන තැනින් කට් උනේ. හරි. එතකොට යාට කියන්න ඕනේ පුතේ පළවෙනි අමතර දැනුම ඉඳන් කොච්චරක් ඉඩ තියන්න ඕනද කියලා.
අමතර දැනුම් දෙකටයි රූප වලටයි එක කොච්චර පැත්තක් විතර නේ පොඩ අලවන්නත් ඕනේ CR පැත්තක් වගේ ඕනේ නේද ඔව් එතකොට පුතේ කාබෝහයිඩ්‍රේට් හරි නේ බෝනනේ කාබෝහයිඩ්‍රේට් ලිපිඩ හරි ප්‍රෝටීන හරි නේද අපි හරි බන්දලා දෙන්න හරි පුතේ විටමින් මොකක්ද දාන්න තියෙන්නේ ඉංග්‍රීසි අකුරක්ද අංකයක්ද මොකක්ද දාන්නේ අපි capital D sir මේගොල්ලෝ කියනවා D ලු දාන්න capital D නේ ඔව් sir D ඔව් සර් D D කියලා දාන්න මේක D එකක් දාලා විටමින් කියලා දාන්න එතකොට හිතයි දන්නේ D විටමින් කියලා නේ සිතුක කියුවා නේද සිතික කියුවද පුතේ ඔව් ප්‍රතිචාර නැහැ සිලුනි කියවන්න පුතේ විටමින් වල පළවෙනි ඡේදේ අයියෙන් කියන්න විටමින් හා khනිජ ලවණ යනු ආහාරවල ඉතා කුඩා ප්‍රමාණවලින් අන්තර්ගත එහෙත් සිරුරට අත්‍යවශ්‍ය වන පෝෂණ සංඝටක දෙකකි. පොදුවේ ගත් කල විටමින් හා khනිජ ලවණ මගින් ශරීරයේ නිරෝගීව පවත්වා ගැනීමේ හා රෝගවලින් ආරක්ෂා කිරීමේ කාර්ය සිදු කරනු ලැබේ. අන්න හරි. එතකොට මෙතන නම් ඒගොල්ලෝ විටමින් khනිජ ලවණ එකට දීලා තියෙන්නේ. අපි ඉස්සෙල්ලා විටමින් එක වෙන මේක ගමු. මේ අපි ගන්න ආහාරවල මේක ප්‍රධාන වශයෙන් නෑ පුතේ. ප්‍රධාන වශයෙන් නෑ සුළු වශයෙන් තමයි තියෙන්නේ. හරිද? පොඩක් ඉන්න පුතේ කියලා දෙනකොට පොඩක් ඉන්න කියලා දෙනවනේ පුතේ පොඩක් ඉන්න. හරි? එතකොට මේ ප්‍රධාන පොඩක් මොකක්ද කියලා දුන්නාන් පස්සේ අහන්න පුතේ මැද්දේ. නැත්තම් මේ කියලා දීපුව ඔක්කොම ඉවරයි. ඔයාගේ කහලා ඉන්නකෝ. මොකද්ද කියලා? අහන්න. දැන් අහන්න ටකල් මම කියන්නේ මේ ලෑස්තිලා ඉන්නේ. මාව කට්ටුන මේ අමතර දැනුම ලියන්න කිව්වට පස්සේ මොකක් හරි ලිව්වද? ඔක තමයි කියන්නේ. අමතර දැනුම් දෙකම ලියන්න කිව්වා රූප ටිකක් කියන්න කිව්වා. හරි? මේ අනුව විටමින් D දැනුම් දෙකටයි රූප ටිකටයි ඔක්කොටම පුතේ CR පැත්තක් විතර තියන්න ඕනේ. CR පැත්තක් විතර 90 පිටුවේ අමතර දැනුමට පස්සේ මොකක් හරි ලිව්වද දී? ඊට පස්සේ ඉතින් කියලා විටමින් කියලා දැම්මා මාතෘකාව. පොඩ්ඩක් එහෙම කට් වෙන අය වීඩියෝ එක බලන්න. අනිත් අයගේ වෙලාව ගොඩාක් විනාශ වෙලා යනවා පුතේ. හරි? ආගන්න. හරි? එතකොට පුතේ මතක තියාගන්න මේ විටමින් ප්‍රධාන වශයෙන් ආහාරවල නැහැ. ප්‍රධාන වශයෙන් ආහාර විටමින් නැහැ. සුළු වශයෙන් තමයි අපි ගන්න ආහාර විටමින් තියෙන්නේ. කොහොමද ආයි පටන් ගත්ත පුතේ? මේ විටමින් පුතේ ප්‍රධාන වශයෙන් නැහැ සුළු වශයෙන් තියෙන්නේ. ඒ සුළු වශයෙන් තියෙන ඒවාත් ඇඟට ඕනේ. හැබැයි කෙනෙක්ට දෙන්න පුළුවන් ඕනේ නැහැ. අනේ කමන්නේ අපිටමකෝ. හැබැයි ඒව නැති වුණාම ඕගොල්ලෝ විවිධ රෝගී තත්ත්වවලට මුහුණ දීලා ඇති. ඕගොල්ලෝ දන්නේත් නැතුව ඕගොල්ලෝගේ බලන්න සමහරවිට මේ වැලිමිට ගාව එහෙම බිබිලි තියනවා වෙන්න පුළුවන්. වැලිමිට ගාව දනිස්ස ගාව බිබිලි තියනවා වෙන්න පුළුවන්. ඔන්න අතට බලන්න අපි දන්නකොට ඔම ඇති. ඒව මොනවද දන්නේ නැහැ. ඕගොල්ලෝගේ කොණ්ඩේ මෙහෙම ඇල්ලුවාම ගැලවිලා යනවා ඇති එකපාරට. ගොඩක් ගැලවෙනවා ඇති. තේරුණාද? අපි දන්නේ නැහැ බලමු. දැන් ගලවන්න එපා කොණ්ඩේ. කොණ්ඩේ ගලවලා දායි නැත්නම් ඊට පස්සේ මේ එහෙම රෝගී තත්ත්වයන් තියෙනවා. තේරුණාද? අපි චුට්ටක් ලියමුද? නැත්නම් කියවන්න දෙමු. පොඩක් කියමු. කවුද කියවන්න තියෙන්නේ? අද දවසේ කියවුව නැති අය රේස් එකක් දාන්න. කියවුවේ නැති අය රේස් එකක් දාන්න. කියවුවේ නැති අය සනීෂ කියවන්න පුතේ. මට මතකයි නේ කියවුවා වගේ. බොරුවට රේස් එකක් දාලා තියෙනවා. ඔක්කොම කියවුව Zoom වල ඉන්න අය. කියවුවේ නැහැ බොරු කියන්න එපා. සමහර අය කියවන්න දුන්නාම කියවුවේ නැහැ. ප්‍රමුදිත මොකෝ බරක් උනේ? මගේ නම් සර් පොතයි. ආ? ගේ නම් සර් පොත නැහැ නේ ඒකයි. ඉතින් හැමදාම නැහැනේ පුතේ. ඔක මම ඩවුන්ලෝඩ් කරගන්න කියලා කිව්වා. ඒත් උනම් දුවන්නේ නැහැනේ. යනුල් කියුවේ නැද්ද පුතේ? කියවුස වැඩි. ඒක තමයි. චමෝත් කියන්න පුතේ අමතර දැනුමේ තියෙන
වගුවේ තියෙන විටමින් A තියෙන ආහාර වර්ගය කියන්න. ඊට පස්සේ ඒකම විටමින් A වලින් කරන කාර්යයක් කියන්න ඕනේ යට වගුවේ. පළවෙනි වගුව A තීරුවයි අරකෙත් A තීරුවයි. හයියෙන් කියන්න ඕනේ කෑ ගහලා. හයි. ඔව් ඒ යා කිව්ව මොනවද දන්නවද? විටමින් A තියෙන කෑම ಜಾති. මෝර තෙල්, පීකුදු, කිරි, බටර්, කැරට්, කහ පැටි, පළතුරු වගේ දේවල්. බලමු අපි විටමින් A වලින් මොනවද ඕගොල්ලන්ට කරන හොඳ දේවල් බලමුකෝ. පෙනීමේ හැකියාව වර්ධනය කිරීම සහ කිසකෙස් නිරෝගීව පවත්වා ගැනීම. අන්න හරි. දැන් ඕගොල්ලෝ සමහරට පොඩි දරුවන්ට පෙනීම අඩු වෙන්න පුළුවන්. එකක් නම් මේ කම්පියුටර් දිහාම, ලැප්ටොප් දිහාම, ටැබ් දිහාම බලන් ඉඳලා වෙන්න පුළුවන්. සමහරට ඔයාලට විටමින් A අඩු වෙලා වෙන්න පුළුවන්. එතකොට මොනවද විටමින් A තියෙන දේවල්? විටමින් වර්ග මොනවද පුතේ? A කියලා තියෙනවා, B කියලා තියෙනවා, C කියලා තියෙනවා, D කියලා තියෙනවා, E කියලා තියෙනවා, F කියලා තියෙනවා, G කියලා තියෙනවා. එහෙම නෑ පුතේ මම බොරු කිව්වේ. F කියලා එකක් නෑ. G කියලා එකක් නෑ. A B C D E K. තේරුණාද? එහෙම නැත්නම් තියෙන A B C D F G H I J K L M N එහෙම නෑ. තේරුණාද? හරි. දැන් ආයි මුලින් ඉඳන් තමයි නම් දෙන්න වෙන්නේ. රුසන්දි කියන්න පුතේ ඔයා B තියෙන කැම ಜಾති කියලා. ඒකට අදාළ ඇඟට ලැබෙන දේ ගැන කියන්නේ. අයියේ විටමින් B ධාන්‍ය වර්ග, පීකුදු, නිවුඩු හාල්, පලා වර්ග, මස්, මාළු, කිරි, බිත්තර, තදකොළ පැහැති එළවලු. විටමින් B මතක ශක්තිය වර්ධනයට අලස බව දුරු කිරීම. පාඩම් ගන්න ඒවා මතකෙම නැත්තම් එහෙම ඒගොල්ලෝ හැම වෙලේම රතුබත් කියලා කියන්නේ. නිවුඩු හාල් කන්න කැමති නැත්තම් ඒවා කන්න හොඳට. හැබැයි ලංකාව වගේ රටක ඒවා ගැන කතා කරලා වැඩක් නැහැ. දැන් රතු හාල් කියන ඒවා මොනවා කරලා දන්නවද දෙන්නේ? ඩයි එකක් ගහලා දෙන්නේ. මිනිස්සුන්ට පුළුවන් තරම් වස කවන රටක් තමයි ශ්‍රී ලංකාව කියලා කියන්නේ. තේරුණාද? හරි. එතකොට ධාන්‍ය වර්ග වල තියෙනවලු, පීකුදු වල තියෙනවලු, නිවුඩු හාල්, පලා වර්ග, මස් මාළු, කිරි බිත්තර, තද කොළ පැහැති එළවලු. ඒ අර තද කොළ පැහැති එළවලුෙන් මතක තියාගන්න අර මේ දැන් මගෙන් මේගොල්ලෝ તો කොහෙද ඇව්වා බෙදලා කනකොට එහෙම කතාවක් ඇව්වා. දැන් තද කොළ පැහැති එළවලුෙන් මලවන්න එපා පුතේ. කොළ පැහැ නැති වෙනකම්ම පොඩ්ඩක් ඒක සාමාන්‍ය තරමට මලව ගත්තා නම් තමයි හොඳ නේද? හරි. යනුල් කියන්න පුතේ විටමින් C තියෙන කෑමයි ඒකට අදාළ කාර්යය කියන්නේ. විටමින් C දෙහි, දොඩම්, නාරන්, නෙල්ලි, ගස්ලබු, පේර, කක්කලි එළවලු. ඒකෙන් ලැබෙන ශරීරයෙන් ලැබෙන ප්‍රයෝජන වීදුරු මස් නිරෝගීව පවත්වා ගැනීම, ප්‍රතිශක්තිකරණ පවත්වා ගැනීම. ඔව් සමහර අයගේ පුතේ මේ විදුරු මස් වලින් රුධිරය ගලාගෙන යීමක් වගේ එකක් තියෙනවා. මේක විදුරු මස් කියනවා මේක. දත් තියෙනවත් නේද? දැන්ද බඩට යන්න ගහන්නේ ඔකනේ. මේක පුතේ මේ සමහරවල් මේ අස්සෙන් ලේනෝගනේ ලේ තමයි. බ්ලීඩින් කියන්නේ රුධිරය ගලාගෙන ඉන්නේ. තේරුණා? හරි. මේ අස්සෙන් ලේ bleeding from the gum කියන්නේ මේ විදුරු මාසෙට. තේරුණා? හරි. ඔව්. කියනවා පුතේ කවුද දන්නවද? සත්මි මොකක් හරි අහන්න තියෙනවද? ඇස්සේ මං කියවනද කියලා අහන්නේ. දැන්ට අපි පිළිවෙල ඔයා කලින් වටේ කියවුවද පුතේ? ඔව් සර්. හරි මං මේ පිළිවෙල දීගෙන එන්නම් පුතේ. හරි. ඔමෙත්මා
කියන්න පුතේ විටමින් D කෑමයි ප්‍රයෝජනයි. Vitamin D. Butter, මෝවතෙල්, බිත්තර, මාළු, කිරි. Vitamin D. අස්ථි වර්ධනයේ දත් දිරා යාම මැඩ පැවැත්වීම. ඒවලට හොඳම දෙයක් තමයි කැල්සියම් ෆොස්ෆරස් සහ විටමින් D. ඔය තුන් දෙනා තියෙනවා නම් දත් අස්ථි හොඳටම පවත්වා ගන්න පුළුවන්. තේරුණාද? හරි. අනිත් පැත්ත. ප්‍රමුදිත පොත තියනවද ළඟ? සර් මට සර් මගේ පොත මේ ඩවුන්ලෝඩ් කරගන්න ප්‍රමුදිත පුළුවන්. ඈ ඔව් සර්. පොත නැද්ද? නෑ සර් චුට්ටක් ඉන්න ගන්නකම්. චුට්ටක් ඉන්නකොට ඉවරයි වැඩේ. තිසුන්ත කියන්න පුතේ විටමින් E තියෙන ආහාරයි ඒකේ තියෙන ප්‍රයෝජනයි. father අයියෙන් කියන්න. vitamin E ඉරිඟු ධාන්‍ය පලා වර්ග තදකොළ පැහැති එළවලු ප්‍රයෝජනය සෛල බෙදීම ක්‍රමවත් ලෙස සිදුවීම ඔව් සෛල බෙදීම ක්‍රමවත් ලෙස සිදු වෙන්න ඕන. හොඳම උදාහරණය මොකෝ දන්නවද? විටමින් E හරියට ගත්තේ නැත්තම් ඕගොල්ලෝ දැකලා තියෙනවද? සමහර බබාලා ඉපදෙන අවස්ථා තියෙනවා දෙන්න එකට එකතු වෙලා දෙබිඩි දරුවන් කියන එක අහලා තියෙනවා. දැකලා තියෙනවද? දැකලා නැද්ද? අහලවත් නැද්ද? දෙන්න ඇඟෙන් ඇලිලා දන්නේ නැද්ද එහෙම දේවල්? නෑ ඔයගොල්ලෝ ඒක ෆිල්ම් එකක් තිබ්බනවා දන්නවා පුතේ. ඒක කියන්නේ පුතේ ඒකට හේතුව සර් මම උනාම ඉගෙන ගන්නවා විදුරු මස් 100කට නේද තියෙන්නේ ඈ? හරි පුතේ මතක තියාගන්න ඔය සුප්‍රාණු සෛලයක් හා යුක්තාණුවක් එකතු වෙලා සමාන ඩිම්බ සෛලයක් එකතු වෙලා තමයි යුක්තාණුවක් හැදෙන්නේ. ඒක අම්මයි ගර්භාෂය තුළ තැම්පත් වෙලා තමයි දරුවෙක් දී ඒක හරියට සෛල බෙදුනේ නැත්තම් එතකොට විකෘති වෙන්න පුළුවන්. අන්න ඒ හින්දා තමයි පුතේ අම්මා ඒ කාල සීමාව තුලදී විටමින් E තියෙන ආහාර හොඳට ගන්න ඕනේ. මොනවද පුතේ විටමින් E තියෙන්නේ? කිරිඳු ධාන්‍ය පලාව වර්ග තද කොළ පැහැති එළවලු. තද කොළ පැහැති එළවලු. ඒව ගන්න ඕනේ. තේරුණාද? හරි තද කොළ පැහැති එළවලු ගන්න ඕනේ. හරි. ගලවන්න බෑ මැරෙනවා සමහරවිට. හරි. ප්‍රමුදිත් දැන් පොත හොයාගත්තද? නෑ තාම වෙනවා. තිසුම් කියන්න පුතේ ඊළඟ එක විටමින් K අඩංගු ආහාරයි ඒකෙන් ලැබෙන ප්‍රයෝජනයි කියන්නේ. විටමින් K ගෝවා මල් ගෝවා නිවිති තක්කාලි කාර්ය තුවාලයක් සිදු විට ඉක්මනින් රුධිරය කැටි ගැසීමට දායක වේ. අන්න බලන්නකො ඉක්මනින් රුධිරය කැටි ගැසෙන්න පුතේ දායක වෙනවා නැත්තම් මොකද වෙන්නේ? දිගටම රුධිරය ගලාගෙන යාමක් සිද්ධ වෙන්න පුළුවන්. තේරුණාද? හරි. අපි ඉක්මනට ලියලා දාමු ඉතින් ඇහෙන්නේ නැහැ කියන කිසි දෙයක්. අපි ලියමු. විටමින් කියලා ලියලා නේද තියෙන්නේ? ලියමු. අප ලබා ගන්නා ආහාරවල විටමින් වැනි දෑ සුළු වශයෙන් පැවතියද මොකද සෑවුම් එහෙන් නැතුව ඇති පුතේ මේ බලන්න මටත් මේ හයියෙන් කියලා උගුර දෙනවා සුළු වශයෙන් පැවතියද ඔව් ඉතින් මට ගොඩක් අමාරුයි මම මෙතන කෑ ගහලා කියන්න ඕන මට අර શબ્ද එනවා ඕවට කතා කරන්න ගියාම අපිව මේ වෙන අපිව මුස්ලිම් කතෝලික වගේ ගණයට තමයි වැටෙන්නේ උදේ හවස ශ්‍රී ලංකාව තුල ඉතින් උදේ හවස බණ ඇහුවා පිරිත් ඇහුවා කියලා ලංකාව දියුණු වෙලා නැහැ ඉතින් අපේ මිනිස්සුන්ගේ ආකල්ප දියුණු වෙන්න ඕනේ ඕගොල්ලෝ පොඩි අය ඕගොල්ලෝ ලොකු වෙනකොට ආකල්ප දියුණු අය වෙන්න නේද හරි අන්තිමට මොකද්ද කිව්වේ කියන්න පුතේ මට පොඩ්ඩක් වශයෙන් පැවතියද එය දේහයට අත්‍යවශ්‍ය වේ
එමගින් අප නිරෝගීව පවතින අතර රෝග වලින් ආරක්ෂා කරවයි. පුතේ 92 පිටුවේ 17.2 වගුව ගන්න ඉඩ තියන්න. වගුවට ඉඩ තියන්න. වගුව ලස්සනට ගහන්න. රූල් ගන්නට වඩා යයි කියලා මට හිතෙනවා 1 2 3 4 5 6 7යි රූල් 9ක්වත් තියන්න. ඊට පස්සේ වගු දෙකම ගන්න ඕනද? පුතේ අමතර දැනුමත් ගන්න ඉඩ තියන්න. අමතර දැනුමත් ලියන්න ඉඩ තියන්න. ඊට පස්සේ පුතේ නිකන් ඔය අලවන්න නැතුව අපි එක එක විටමින් වලට අදාළ රූප ටිකක් අලවමුද? විටමින් A කියලා ලිව්වා රූප ටිකක් ඇලෙව්වා. විටමින් B කියලා ලිව්වා රූප ටිකක් ඇලෙව්වා. මොකද හිතන්නේ ඔයගොල්ලෝ? එහෙම හොඳයිද එහෙම කැමතිද? කවන්නේ නැහැ සර්. ආ? එහෙම කවන්නේ නැහැ සර්. පිළිවෙලයි එහෙම කියන්නේ. එහෙම හොඳයි නේද? හරි එහෙනම් ඔයගොල්ලෝ නිකන් පැන්සිලෙන් ලියා ගන්න. විටමින් A වලට ඔයගොල්ලෝ අලවන්න ඕනේ මොනවද දන්නවද? කැරට්. විටමින් A කැරට් වට්ටක්කා එකම රූපය හැබැයි දෙපාර තුන් පාර අලවන්න වෙනවා ඈ. ඔව්. එතකොට රූප කැරට් වට්ටක්කා බටර් මෝර තෙල් වල තියෙනවා පුතේ විටමින් B හා C අර අනිත් හැම එකක්ම තියෙනවා. මෝර තෙල් බටර් කිව්වා. පීකුදු අලවන්න තියෙනවා දැන් 3ක් විතර. හරි විටමින් B අලවන්න ඕනේ නිවුඩු හාල් අලවන්න ඕනේ බණ්ඩක් අලවන්න මස් අලවන්න මස් පලා වර්ගයක් අලවන්න ගොටු කොළ හරි මොනවා හරි විටමින් C ඔව් කියන්න පුතේ එයා දැන් ඔට් එක දාන්නේ කවුද? නෝට් එක දාන කට්ටියට ඇහෙන්නේ නැහැ නේ පුතේ සාධාරණ නෑ නේද? අපිට බල කරන්න බෑ කට්ටිය. අපි ලබන සතිය නම් ඒක කරමු ආයෙ මේ සද්ද ඉවරනවනේ. විටමින්ස් ඔව් කියන්න. ඔයාලට මිස්ුණා නේ පුතේ ටික. නෑ සර් මම ටික ලියාගත්තා. බලමු ඒ ටික ආයෙකට ඉල්ලලා එහෙනම් කම්ප්ලීට් කරලා නේද? විටමින් C වලට ඔයගොල්ලෝ අනිවාර්යෙන් අලවන්න දෙහි අලවන්න. නාරං අලවන්න. නාරං දෙහි දෙකෙන් එකක් කමන්නේ. නෙල්ලි අලවන්න ඕනේ. තක්කාලි ඕනේ. ගස් ලැබු ඕනේ. ඉක්මනට ලියන්න. දෙහි නෙල්ලි ගස් ලැබු තක්කාලි අන්නසිට කමන්නේ. විටමින් D වලට බටර් ඕනේ මෝර තෙල් ඕනේ මෝර තෙල් බටර් මෝර තෙල් කිරි ඕනේ කිරි බිත්තර මෝර තෙල් විටමින් E වලට අලවන්න ඕනේ තද කොළ පාට එළවලු මොනවා හරි එතකොට බෝංචි පුළුවන් ගෝවා පුළුවන් තේරුණාද ගෝවා ඊළඟට තියාගත්තා නම් හොඳයි තද කොළ පාට එළවලු වෙන මොනවා හරි දම්බල ඒ වගේ දේවල් තිරිඟු මොනවා හරි පලා වර්ගයක් ඔව් තද කොළ පෑ එළවලු කොළ පෑ පලා වර්ග ඊළඟට ධාන්‍ය වර්ග මුං ඇට කවුපි වගේ ඒකට ඒතකොට රූප ගොඩක් එනවා නේද? ගොඩාක් එනවා දැන් එක්සෙට් එක. ඊළඟට විටමින් K ඒකට අලවන්න ඕනේ පුතේ නිවිති, තක්කාලි, ගෝවා, පුළුවන් නම් මල් ගෝවා. නිවිති, තක්කාලි, ගෝවා, මල් ගෝවා.
අද නාටිකම ලබන සතිය ලබන උනා. නිවිති තක්කාලි ගෝවා මල් ගෝවා. හරිද? හරි. එහෙනම් අද සර් දවසේ විටමින් D එකට මොකක්ද? සත්නි කියන්නේ ඇහුන්නේ නැහැ පුතේ. විටමින් D එකට පුතේ නිව්ඩුහාල් රූප නම් ඇති උතර තොගයක් නේද? රූප මං හිතන්නේ 20ක්වත් ඇති. ඊටත් වැඩි ඇති. සර් මම කෝඩ් එක දාන්නද? එහෙනම් අද නේතරින් නවත්තමු පුතේ හැමෝම පරිස්සමෙන් ඉන්නේ එහෙනම්. ආයිබෝවන් බුදු සරණයි. ආයුබෝවන් සර්. හතක් තියෙනවා. Thank you, sir. welcome. Thank you, sir.